Hey, welcome to RCSL Academy. බොහොම ආදරයෙන් පිළිගන්න ඔයාලව RCSL Academy ට. ඉතින් අපි අද ඉඳන් බලාපොරොත්තු වෙනවා spoken English කියලා අපි කතා කරන ඉංග්‍රීසි වලට ගොඩක් උපකාරී වෙන patterns කීපයක් එහෙමත් නැත්නම් වාක්‍ය උපක්‍රම කිහිපයක් එමත් වාක්‍ය රටාවන් කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් ඉංග්‍රීසි කතා කරන්න, ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න, ලෙහෙසි ඉංග්‍රීසි කතා කරන්න මේ පැටර්න් කියන ඒවා ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි කල්පනා කරා මේ පැටර්න් ඔයාලට ගෙනාවුහම ගොඩක් වැදගත් කියලා. එහෙනම් අපි අපේ පැටර්න් එක මොකක්ද කියලා බලමු. සර් එතකොට ස්පෝකන් පැටර්න් කියලා කියන්නේ කතා කරන වාක්‍ය රටා කියන එකද? ඔව් හරියට හරි. ස්පෝකන් පැටර්න්ස් කියලා කියන්නේ කතා කිරීමේ වාක්‍ය රටා කියන එක. It's easy to මේ තමයි අද අපේ පැටර්න් එක. මේකේ තේරුම තමයි යමක් කිරීම පහසුයි කියලා කියන එක. It's easy to. අපි බලමු මේ it's easy to කියන මේ pattern එක අපි කොයි විදිහටද භාවිතා කරන්නේ කියලා. මේ it's easy to කියන එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන verb එකක්. තේරුණානේ? අනිවාර්යෙන් verb එකක් තියෙන්න ඕන. verb එක කියන්නේ කන දෙයක්ද සර්? අයියෝ නෑ verb එක කියලා කියන්නේ ක්‍රියාපදය. It's easy to කියන එකෙන් පස්සේ ක්‍රියාපදයක් තියෙන්න ඕන. ඒ කියන්නේ verb එකක් තියෙන්න ඕන. ඊට පස්සේ අපට පුළුවන් ඒ කියන්නේ rest එක එහෙමත් නැත්නම් ඉතිරි ටික අපිට භාවිතා කරන්න. අපි බලමු උදාහරණ අරගෙන. දැන් ඔයාලා දන්නවනේ ඕන දෙයක් ඕන කෙනෙකුට කියන්න ලේසි. හැබැයි කරන්න අමාරුයි. දැන් අපි බලමු ඕන දෙයක් කියන්න ලේසි කියලා මේ පැටර්න් එකෙන් අපි හදාගන්නේ කොහොමද කියලා. කියනවාට අපි කියනවා say කියලා. මොකක් කියලාද? say කියලා. එහෙමනම් මේ තමයි මේ verb එකේ එහෙමත් නැත්නම් මේ ක්‍රියාපදයේ තියෙන මූලික ස්වරූපය. මූලික ස්වරූපය කියලා කියන්නේ දැන් say කියන එකට ing එකතු කරපුවම saying වෙනවා. ඒක මූලික ස්වරූපය නෙමෙයි. එහෙමනම් say කියන එකටනේ අපි ing එකතු කරේ. එහෙමනම් මූලික ස්වරූපය මොකද්ද? say කියන එක. එහෙමනම් මේ මූලික ස්වරූපය තමයි අපි මෙතෙන්ද දාන්නේ. හරිද? ඕන දෙයක් කියන්න ලේසි. කොහොමද අපි මේක මේ පැටර්න් එක යොදලා එහෙමනම් හදන්නේ? It's easy to say anything. It's easy to say anything. එහෙමනම් it's easy to කියන එකෙන් පස්සේ අපි භාවිතා කරේ මොකද්ද? say කියන ක්‍රියාපදය. මතයි ක්‍රියාපදේ මූලික ස්වරූපය. It's easy to say කියන්න ලේසි anything ඕන දෙයක්. මේ විදිහට අපි තවත් හතරක් හදමු. ඔයාලා කියන්න ඕන දැන් ඒ හදන්න ඕන වාක්‍ය සිංහලෙන්. හරි. පළවෙනි එක ඩේමියන් කියමු බලන්න. සර් මට බැරි මේකක් තමයි කියන්න යන්නේ හොඳේ. ඔයා කියන්නකෝ. ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසි. මේ වගේ ස්පෝකන් පැටර්න් ඉගෙන ගත්තාම මේක අමාරු වෙන්නේ නැහැ. හරි. අපි දැන් බලමුකෝ ඒක ඉංග්‍රීසියට හරවන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසි. හරි ඩේමියන් කියමු බලන්න. දැන් අපි පැටර්න් එකත් එක්ක දාලා දැන් අපි කියනවා කතා කරනවට කියනවා speak කියලානේ. speak. ඔය speak කියන එක දාලා බලන්න කියන්න බලන්න එහෙනම් කතා කරන්න ලේසි කියන එක හදාගන්නකො ඉස්සරලාම. It's easy to speak. Well done. It's easy to speak කියලා කිව්වා. ඒතකොට ඉංග්‍රීසියෙන් කියන වචනේ අපි ගන්නෙ in English කියලා. in English. එහෙමනම්
මේක සම්පූර්ණයෙන් හඳුනහපම කොහොමද ඩේමියන් හැදෙන්නේ? It's easy to speak in English. Very good. It's easy to speak in English. හරි. අපි දැන් දෙවෙනි එක බලමු. අපි දෙවෙනි එක කියමු බලන්න මාලා. රට යන්න ලේසි. රට යන්න කොහෙද ලේසි? සල්ලි ඕන රට යන්න. ඊළඟට ප්ලේන් එකෙන් යන්නත් ඕන. කොහොමද යකෝ ලේසි වෙන්නේ? බලන්නකෝ සර්. හරි. වේලු ඇති. ඒ කිව්වේ උදාහරණයක්නේ. හොඳයි. රට යන්න ලේසි. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි. මාලා කියමු බලන්න දැන් රට යනවට කියලා අපි කියනවා go abroad කියලා. go abroad. රට යනවා. දැන් එහෙනම් ඔයා හදන්න බලන්න ඕක ඔය පැටර්න් එක දාලා රට යන්න ලේසි කියලා. It's easy to go abroad. Well done මාලා. It's easy to go abroad. රට යන්න ලේසි. හරි. ජෙෆ්රි කියමු බලන්න එකක්. රස්තියාදු ගහන්න ලේසි. සර්, ජෙෆ්රිට ලේසිම දේ තමයි ඔය කිව්වේ. හරි. රස්තියාදු ගහන්න ලේසි. ජෙෆ්රි, රස්තියාදු ගහනවට කියනවා loiter කියලා. loiter. LOITER. දැන් බලන්න ඕක දාලා කියන්නකෝ අර පැටර්න් එකත් එක්ක. It's easy to loiter. Well done. It's easy to loiter. රස්තියාදු ගහන්න ලේසි. Okay. මෙසි කියමු බලන්න දැන් එකක්. ඒලම් කියන්න ලේසි. ඒක නම් ඇත්තද? ඔය මිනිස්සයා කරන්නේ මොක තමයි. හරි වේලු කරන එක නවත්තමුකෝ. හරි. මෙසි මේ කේලම් කියනවට කියන්නේ ස්නීක් කියලා. SNEAK ස්නීක් ස්නීක් කියලා. දැන් බලන්න ඕක දාලා අර පැටර්න් එකත් එක්ක දාලා හදන්න බලන්න. It's easy to sneak. Well done Messi. It's easy to sneak. කේලම් කියන්න ලේසි. දැක්කනේ මේ වාක්‍ය රට අඳුරගත්තාම මම නැත්නම් මේ පැටර්න්ස් අඳුරගත්තාම කොච්චර ලේසිද කියලා මේ ඉංග්‍රීසි කතා කරන්න නේද? ඉතින් ඒත් එක්කම ඔයාලා verb දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ කන දෙයක් එහෙම නෙමෙයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳේ. ඩේමියන් කිව්වා වගේ කන දෙයක් නෙමෙයි verb කියලා කියන්නේ. ක්‍රියාපද ඔයාලා දැනගෙන ඉන්න ඕන. verbs දැනගෙන ඉන්න ඕන. ඒ හින්දා ඔයාලා verbs හොයන්න ඕන. ඉතින් මෙහෙම දාගත්තාම ඔයාලට හරි ලේසි ඉංග්‍රීසි කතා කරන්න. හරි. ඔයාලා දැන් දන්නවද මේ විදිහට මේ හදපු අපේ වාක්‍ය ටික අපට පුළුවන්කමක් තියෙනවා මේ දේවල් ඕනම් ප්‍රශ්නකින් අහන්න. ඒ වගේම මේ දේවල් නෑ කියලා නැත යන අර්ථයෙන් අපිට කියන්න. අපි ඒ ටිකත් බලමුද? අපි ඒ ටිකත් ඉගෙන ගැනීම මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා කතා කරනකොට. හරිද? අපි බලමු පළවෙනි ගත්ත උදාහරණය අපි ගමුකෝ ඩේමියන් කියපු එක. එතකොට අපි මේ වාක්‍ය හරවන ක්‍රම හතරට කියනවා four forms කියලා. form හතරක් ගැන. එතකොට ඒකේ පළවෙනි එක තමයි affirmative form කියන එක. දැන් ඩේමියන් ඉස්සරලා කිව්ව affirmative form එකෙන්. It's easy to speak in English. It's easy to speak in English. එතකොට මේ විදිහට කියපු එක ඩේමියන් කියපු මේ affirmative form එක අපි බලමු දැන් question එකකින් ප්‍රශ්නයකින් කොහොමද අහන්නේ කියලා. අපි it's කියන එකේ මේ it's කියන තැන කමාවත් එක්ක මේ විදිහට තියෙන්නේ is කියන එක. හොඳේ? it is කියලා. ඒක අපි මුලට ගන්නවා is කියන එක. Is it easy to speak in English? Is it easy to speak in English? ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසිද? ওই විදිහට ඔයාලට පුළුවන් අනිත් ටිකත් හරව ගන්න. දැන් අපි මේ විදිහට question form එකට හැරෙව්වා. දැන් ඊළඟ form එක තමයි negative form එක. negative කියලා කියන්නේ නැත යන අර්ථය. නෑ කියලා කියනවා. එහෙමනම් ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසි නෑ කියලා කිව්වොත් මේ negative නැත යන අර්ථය. එහෙමනම් අපි මේක කොහොමද ඉංග්‍රීසියට හරවගන්නේ? දැන් it's easy to කියලා කිව්වේ ඒ විදිහට අපි කිව්ව affirmative form එකෙන්නේ නේද? එතකොට අර is කියන එකට එහා පැත්තේ. හරිද? is කියන එකට එහා පැත්තේ අපි දානවා not කියන එක.
is කියන එකට පස්සේ not කියන එක දානවා. එහෙනම් කොහොමද හැදෙන්නේ? It's not easy to speak in English. negative question form එක තමයි ඊළඟ form එක. දැන් මේකෙදී නැත යන අර්ථයෙන් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ නෑ නේද කියලා අහනවා මේකෙන්. දැන් බලන්නකෝ මේක හදන්නේ මෙහෙමයි. අර නෙගටිව් එකේ කරා වගේම ක්වෙස්චන් ෆෝම් එකේදී කරා වගේම මේ නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක කියලා කියන්නේ නෙගටිව් එකේ ක්වෙස්චන් ෆෝම් කියන දෙකම එකේ එකතුවක්නේ. නේද? මේ දෙකේම එකතුවක් තමයි නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක කියලා කියන්නේ. එහෙනම් මේකෙදි ඉස්සරලාම අපි කරන්නේ ක්වෙස්චන් ෆෝම් එක විදිහට හදා ගන්න ඕනේ. ඒකට is කියන එක අපි ඉස්සරහට ගන්නවා. is ඊට පස්සේ it කියන එක දානවා, ඊළඟට not කියන එක දානවා. is it not ඊළඟට අනිත් ඉතුරු ටික ලියනවා to speak in English. මේ is it not කියපු එක අපිට පුළුවන් හදාගන්න කතා කරන්න ලේසියට isn't it කියලා. එහෙමනම් මේකත් එක්ක අපි කියන්නේ මෙන්න මෙහෙමයි. isn't it to speak in English? ඉංග්‍රීසියෙන් කතා කරන්න ලේසි නෑ නේද කියලා අහන්නේ ඔන්න ඔහොමයි. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් අපි ආයෙත් අලුත් ස්පෝකන් පැටර්න් එකකින් හම්බෙමු. එතෙක් අපි කියමු මේ බලාගෙන ඉන්න කට්ටියට දෙමියන් මොකක්ද අර කරන්න කියලා කියන්නේ. අපිත් එක්ක අපේ සර්ගේ පන්තියට එකතු වෙන්න කැමති නම් අනිවාර්යෙන්ම මේක subscribe කරන්න. මොකද ඊළඟ පාඩමට එන්න ඊළඟ පාඩම ගැන දැනගන්න අනිවාර්යෙන්ම ඔයා අපිව subscribe කරන්න ඕන. ඒ හින්දා subscribe කරන්න, යාළුවන්ටත් මේක යවන්න, ඉංග්‍රීසි කතා කරන්න යාළුවන්ටත් පුරුදු කරන්න ලොකු උදව්වක් කරන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ඈ.